හරි. එතකොට දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මම සේව් කරගෙන තියෙන එකක් මෙහෙම ඕපන් කරගත්ත ගමන් ළමයි ඇක්සස් වලට ගිහිල්ලා මොන මේ ඩේටාබේස් එකේ මම සේව් කරපු එක මම මෙයා උඩ ක්ලික් කරනවා. ක්ලික් කරපු මෙයා ඕපන් වෙනවා. හරි. මේකේ නම් අවුලක් නැහැ. අර මම කිව්වේ enable content කියලා මෙතෙන්ට එනවා කියලා. ඒ කියන්නේ ඔයා ඩේටාබේස් එක ඕපන් කරපු ගමන් මෙන්න මේ මෙතන උඩින් කහ පාට තීරුවක් එනවා ළමයි. ඒ තීරුවේ තියෙනවා මෙන්න මෙතෙන්ට එන්නේ ඒක. enable all content කියලා එකක් එයි ඒකේ. ඕපන් කරගත්ත ගමන් අර enable all content කියන එක අනිවාර්යෙන් ක්ලික් කරන්න. enable all content කියන එක ක්ලික් කරේ නැත්නම් ඔයාගේ database එකේ තියෙන content ඔක්කොම enable වෙන්නේ නැහැ. ඔයාට අර update පුවරි එහෙම ලියන්න බැරි වෙනවා. හරිද? එහෙනම් පොඩි ප්‍රශ්නයක් එනවා. හරි. එතකොට අපි දැන් ෆෝම් එක තමයි බල හිටියේ. එතකොට මේ කරන්ට් එක කියේ. හරි. එතකොට සමහර ෆෝම්ස් වලට අපිට total mark එක දැන් අපි මේ විදිහට දැම්මහම දාලා අපි මේ හිතන්නකෝ. අපි data එකක් add කරනවා මෙතෙන්ට 100යි. module එකක් මොකක් කරේ නමක් දාමු. මොකක් කරේ module කියලා module 2 කියලා දාමුකෝ. part 1 එකට ලකුණු 100යි. part 2 එකට ලකුණු 100යි. add record. ඔන්න record එක add කරා. ඒතර marks table එකේ open කරලා තිබ්බොත් marks table එක මම add කරා. හැබැයි total mark එක මෙතන මම 100යි කියලා දාලා මෙතන total mark එක හැදිලා ඇවිල්ලා නැහැ 153යි කියන එක තමයි තියෙන්නේ. හේතුව මේ query එක මෙතනින් ආය පාරක් අපිට එහෙම වුණා design view එකට ගිහලා query එක run කරන්න. query එක design view එකට ගිහලා run කරොත් අරකට උත්තරය ඇදිලා එනවා. දැන් මෙතන marks කියන එක වැත්තොත් 100යි 200යි කියලා හැදෙනවා. හරි මේකේ තව ක්‍රමයක් තියෙනවා කෙලින්ම form එක හරහාම calculation එක වෙන එක. මම ඒක ඕගොල්ලන්ට practical එකක් එක්කම කියලා දෙන්න කොහොමද කරන්න කියලා practical එකක් ඉවලා ඒ practical එක හරහා ඒ කොටස කියලා දෙන්න. එතකොට ඒ practical එක තියෙන දන ඔයාලා ඒක ලියා ගන්න. හරි. right. එතකොට දැන් අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම කොටසක් forms වල මම දැන් ගොඩක් ඒවා ඔයගොල්ලොත් එක්ක කතා කරා form operation කියන එක. එතකොට දැන් අපිට ආයේ තියෙන කතා කරන්න කොටස තමයි after form operation අපිට දැන් තියෙන්නේ reports කියන කොටස. report එකක් කියන්නේ වාර්තාවක්. කොහොමද අපි report එකක් හදන්නේ? හරිද? අපිට ඉගෙන ගන්න තියෙනවා report එකක් හදන ක්‍රමය. ඒතකොට report එකක් කියලා කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම ඔයාව identify කරගන්න ඕන ළමයි. report එකක් කියන්නේ වාර්තාව. මම ඉස්සෙල්ලා ඒක කියලා දීලා ඉන්නම් reports කියන එක. report. දැන් අපි access වල ඉගෙන ගත්ත ප්‍රධාන වර්ග අපිට ඉගෙන ගන්න තියෙනවා මේ module එක ඇතුලේ access වල tables, forms, table, query, forms, reports. table, query, forms, reports. ඔන්න ඔය හතර තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අපි දැන් මේ වෙද්දින් කතා කරලා තියෙනවා forms හරි. ඊළඟට table okay, query okay. දැන් අවසාන එක තියෙන්නේ අපිට reports. reports හදන්න ඉගෙන ගන්නයි තියෙන්නේ. අපි කොහොමද report එකක් හදන්නේ? අපි දැන් report එකක් හදන හැටි මම ඔයගොල්ලොන්ට ඒක පැහැදිලි කරන්න තමයි හදන්නේ. ඒතකොට report එකක් කියලා කියන්නේ ඇත්තටම මොකක් සඳහාද අපි report එකක් හදන්නේ? report එකක් කිව්ව ගමන් ඔයාලට වචනේම තේරුම එනවා සිංහල meaning එක. report එක කියන්නේ වාර්තාව කියන එක. ඒතර වාර්තාවක් කියලා කියන්නේ database එකක තියෙන හරිද? database එකක තියෙන table වල තියෙන තොරතුරු හරි query වල තියෙන තොරතුරු හරි print කරන format එකට හරවන එකට තමයි අපි report එකක් කියලා කියන්නේ. හරිද? table එකක හරි form එකක හරි තියෙන table එකක හරි query එකක හරි තියෙන දත්ත printed format එකට convert කරන එක තමයි report එකක් through වෙන්නේ. එතකොට report එකක් අපි කොහොමද generate කරන්නේ? report එකකදී අපිට generate කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ වගේ ඔයාලට පුළුවන් summarizing කරන්න. ඊළඟට specific data වෙන් කරලා ගන්න පුළුවන්. total calculations කරන්න පුළුවන්. report එක ඇතුලේ calculations කරන්න පුළුවන්.
ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. අපි ඒක ස්ටෙප් වයිස් එකින් එක බලාගෙන යමු. හරි. ඉස්සල්ලාම අපි report එකක් හදන්න යන්නේ මෙන්න මේ විදිහට ළමයි. දැන් මම අනිවාර්යෙන් ලබනද දැන් මම මේ අඟහරුවාද කරන අඟහරුවාද නෙමෙයි බදාදා කරන ප්‍රැක්ටිකල් ක්ලාස් එකට හැමෝම ජොයින් වෙන්න ඕනේ. මම ඒකේ තමයි ෆෝම් කැල්කියුලේෂන් එක කරන්නේ. එහෙනම් ඒවා සම්බන්ධ වෙලා ඒවා කරගන්න ඕනේ. මම කොහොමවත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. හැබැයි මම ලින්ක් නම් මට දාන්න මම පුළුවන් වුණා ලින්ක් එකක් දාන්න. ඔයගොල්ලෝ මේ YouTube එකේ තියෙන එකත් බලන්න. ඒක subscribe කරන්න. subscribe කරපුවම මම වීඩියෝ එක දාපු ගමන් මොනවා හරි වීඩියෝ එකක් දැම්මම මම ලින්ක් එක එව්වේ නැතත් ඔයාලට මේ අපි මම এডুকেෂන් එක වරෙන් වෙන මොනවද දාන්නෙත් නෑ ඒකට. ඔයාලට මේ NVQ වල තියෙන මොනවා හරි මම දාපු එකක් ඔයාලට බලන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් subscribe කරන්න නොකර ඉන්න එපා. කරන්න සමහර ළමයි නම් කරන්නේ. මට subscribersලා වැඩි කරගෙන මේ මට income එකක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඕගොල්ලන්ට මේකේ benefit එකක් දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ හින්දා තමයි ඒක හැදුවේ. සමහර අය recording ගන්න එන්න බෑ. දැන් මහව ළමයිට එහෙම recording දෙන එක ප්‍රශ්නයක් ඇත්තට මම යන්නේ නෑනේ. ඉතින් ඒ හින්දා ඒ වගේ අවශ්‍යතාවයන් සඳහාම තමයි මේ මම ඒක හැදුවේ. එතකොට ඒගොල්ලන්ට මෙහෙ ඉඳලා මම දාපුවම recording එක බලලා ඒගොල්ලන්ට study කරන්න පුළුවන්. ඊට අමතරව ඊට කලින් A level පන්තියේ ළමයිට තාම exam තියලත් නෑ, වාරිය පොලත් නෑ. ඒකවල තියෙත් තාම exam එක තියාගන්න බැරි වුණා. මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මේක ඉවරෙච්ච ගමන් අනිවාර්යෙන් ඒක දෙගොල්ලන්ට සතියක් ට්‍රේනින් වෙන්න අවස්ථාව දීලා කෙලින්ම exam එක තියෙනවා. හරිද? එතකොට A level පන්තියේ ළමයිට මම කියන්නේ. එතකොට ඒගොල්ලන්ට මේ වීඩියෝ සපෝටිව් වෙනවා ඒගොල්ලන්ගේ ලර්නින් පර්පස්. එතකොට ඒ ළමයි ජොයින් වෙලා ඉන්නේ group එකට. ඔයගොල්ලන්ට මම කියන්නේ ඔයගොල්ලන්ටත් ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න පුළුවන්. ජොයින් වෙලා ඉඳලා වීඩියෝස් ටික බලන්න. හරි? right. එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන කොටස තමයි ළමයි මෙන්න මේ කොටස තමයි ඉස්සල්ලාම අපිට කතා කරන්න තියෙන්නේ. දැන් මම ගිය අවුරුද්දේ කල්පනා කරා මම මේ අවුරුද්දේ ළමයිට මේ A level ICT පන්තියක් කරන්න ඕනේ කියලා. තාම මේක මම 100%ම තීරණය කරලා නැහැ. ඉතින් කරන්න තියෙනවා හොඳයි ඇත්තටම. අයිකිරි මම නොකර නොමිලේ හරි කරන්න ඕනේ කියන තීරණය තමයි ඉන්නේ. බලමු මේක සෙට් වුණොත් මම ඔයගොල්ලන්ට දාන්න. ඔයගොල්ලෝ A level ICT කරන්න ඉන්න ළමයි ඉන්නවනම් ඒකට ෆ්‍රී ජොයින් වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි? right. එතකොට මේ අපි මේකේ බැලුවොත් එහෙම මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් අපිට මේකේ තියෙනවා create එකට ගියපුවම ළමයි අපිට තියෙනවා මේකේ report wizard and report design කියලා දෙකක්. report design, blank report wizard, label කියලා හොම කීපයක් තියෙනවා. එතකොට report එකක් කියන්නේ මොකද්ද? වාර්තාවක්. එතකොට වාර්තාවක් හදන්න අපි යන්නේ ළමයි වාර්තාවක් කියලා කියන්නේ මේකෙදි මෙන්න මේ table එකක තියෙන data. මේ මොනවා හරි table එකක්. හිතන්නකෝ දැන් අපේ table එකේ නම් මේ limited number of data ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හැබැයි අපි මේක ඇත්තම ලොකු database එකක් ගැන හිතපුවාම සාමාන්‍යයෙන් database එක report එකක් ගත්තාම report එකේ කොළ ගණන් එනවා. මාගල් පිටින් එනවා. දැන් ඔයාලා උදාහරණයක් විදිහට ඔයාලගේ ටෙලිෆෝන් calls ගත්තු එකේ report එකක් ගත්තොත් ඔයා ටෙලිෆෝන් calls ගන්න තියෙනවනේ. ඒකේ database එකෙන් ඔයා report එකක් ගත්තොත් ඔයා ගත්ත calls සහ SMS වලට මේක මාසෙක ඔයාට සාමාන්‍යයෙන් කොළ 5ක් විතර පිරෙන්න ගන්න පුළුවන්. තේරුණාද? යාපු ටෙක්ස්ට් මොනවද කියලා ඕන්න ටෙක්ස්ට් ටිකත් එක්කම ගත්ත හැකි. හරිද? එහෙම ගත්තා කියලා හිතන්නකෝ. එතකොට ආන් ඒ වගේ එකක් report එකක්. එතකොට මේ report එකේ ඔයාට ස්පෙસિෆයි කරලා ගන්න පුළුවන් මෙන්න මේ නම්බර් එකට. මේ අහවල් නම්බර් එකට messages කීයක් යවලා තියෙනවද? කොයි වෙලාවෙද යවලා තියෙන්නේ? රෑ යවලා තියෙනවද? දවල් යවලා තියෙනවද? අන්න ඒවා අපිට මොනවා කරන්න පුළුවන්ද? ෆිල්ටර් කරලා වෙන් කරලා ගන්න පුළුවන්. report එකකදී කරන්නේ table එකක හරි query එක හරි තියෙන දත්ත අපිට ෆිල්ටර් කරලා නැත්නම් සමරයිසින් කරලා මොනවා කරන්න පුළුවන්ද? ඒක printed format එකකට convert කරන්න පුළුවන්. ඒක තමයි report එකක් වෙන්නේ. ඒ කියන්නේ මේවා අපිට නිකම්ම ගිහලා print කරන්න බෑ. දැන් අර word වල නම් word document එකේ තියෙනවා කෙලින්ම print කරන්න. නමුත් access වලදී මේ වගේ table එකක් ඇතුළේ data තිබ්බොත් ඔයාට මේ data print කරන්න බෑ එකපාරට. එතකොට print කරන්න නම් මේ data අපි convert කරන්න ඕන into report. report එකට convert කරන්න. එතකොට report එකත් ඇතුළේ ඔයාට පුළුවන් ඒ data summarizing කරන්න, සාරාංශගත කරන්න. ඒ වගේම
ඔයාට පුළුවන් data ascending and descending order එකට හදන්න. එතකොට ඔයාට අවශ්‍ය විදියට organize කරන්න පුළුවන්. හරිද? colourful කරන්න පුළුවන්. ඕනම formatting එකක් ඔයාට මේ report එකක් ඇතුලේ හදා ගන්න පුළුවන්. group කරන්න පුළුවන්. ගොඩක් දේවල් කියනවා. අපි ඒවා එකින් එක බලමු. කොහොමද ඒවා භාවිතා කරන්න form වල වගේ. ඉස්සෙල්ලාම මම ඔයගලන්ට කියනවා මෙහෙම කතාවක්. මම කියනවා මට මෙන්න මේ වගේ එකක් බලන්න. හරි මට ඕනේ කියලා හිතන්නකො මෙහෙම. මට print කරන්න ඕනේ මේ student information එකේ තියෙන data ටික. student information එක විතරයි මට ඕනේ. එතකොට ඒකේ තියෙනවා ST number, first name, last name, address, sex, POB, contact එක ඔහොම තියෙනවා. හරි. එතකොට මම කරන්නේ අයි මොකක්ද මොකක්ද හරි. එතකොට මේකේ දැන් අපි කතා කරොත් ළමයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි form එක report එකකදී කරන්නේ මම මොකද්ද කිව්වේ table එකක තියෙන data summarizing කරලා printed format එකට හරවන එක. අපි student information table එකට අවිල්ලා බලුවොත් මට මේ student information table එකේ තියෙන data ටික හිතන්නකෝ print කරගන්න ඕන කියලා. එතකොට මම කරන්නේ මේකට තමයි මම report එක හදන්නේ. මේ table එක. ඕන්න ඔයාට මේ query එකකට ඕනනම් හදන්න පුළුවන් report එකක්. මේකේ තියෙනවා student number, first name, last name, මේ subject, first name, subject, marks part 1, marks part 2, total average. ඉතින් මට ඕන කියලා හිතන්නකෝ මේකේ මේ query එක මේ හදා ගන්න ඕන කියලා මොකද්ද print කරගන්න. එහෙනම් අපි මේකට තමයි report එක create කරන්න ඕන. එතකොට අපි කරන්නේ මෙන්න මේ වගේ දෙයක් ළමයි. මම මේකේ create එකට ගිහිල්ලා මේකේ තියෙනවා report wizard කියලා එකක්. ඒකෙන් හදන්න පුළුවන් පාසුවෙන්. අපි ඒකෙන් හදලා ඉමු ඉස්සෙල්ලා wizard එකෙන්. පස්සේ design එකෙන් හදන්න ඉගෙන ගමු. එතකොට මම කරන්නේ wizard එක උඩ click කරා. ඊට පස්සේ මම හදන්න ඕන table එක හරි query එක හරි මෙන්න මෙතනින් ඉස්සෙල්ලා තෝරගන්න. හරි. මෙතනින් table එක හරි query එක හරි තෝරගන්නවා. මම මේකේ ගත්තා කියලා හිතන්නකෝ student information කියන table එක එයා තේරුවා. තෝරලා මම මෙතනින් next කරා. next කරලා ඉවර වෙලා මට මේකේ තියෙන field name ඔක්කොම මම මගේ report එකට add කරගන්නවා. එහෙනම් මම මේ ටික ඔක්කොම මෙතනට add කරගත්තා. add කරගෙන next කරා. next කරපුවාම මෙන්න මේ වගේ කොටසක් එනවා. මේකේ ප්‍රශ්නේ කියවන්නකො මොකද්ද තියෙන්නේ? Do you want to add any grouping levels? ඔයාට මොනවා හරි grouping level එකක් add කරන්න ඕනද කියලා අහනවා. ඒ කියන්නේ ඔයාට පුළුවන් මෙන්න මේ data set එකට අපි report එක හදන්න යන්නේ. මේ report එක ඕනනම් ඔයාට group කරගන්න පුළුවන් ගෑනු ළමයි කියවයි පිරිමි ළමයි කියවයි වෙන වෙනම ගන්න ඕන. එහෙනම් group කරගන්න පුළුවන් sex එකේ. එකක් ඇවිල්ලා male අනෙක් ඇවිල්ලා female. ඔන්න අපි ඔන්න sex එකෙන් group කරලා බලමු. ඉස්සෙල්ලා group කරන්නේ නැතුව ගමුකෝ. මම group කරන්නේ නැහැ මොකවත්. ඊට පස්සේ next කරා. ඊට පස්සේ මොනවා හරි ශීර්ෂයක් කරා අපිට පුළුවන් මේක ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලට හදන්න. මම මේක F name කියන්නේ first name එක මම ascending order එකට හදනවා A to Z.
හදලා next කරලා මෙතන මේක කියන්නේ report එකේ තොරතුරු ඔයාට preview වෙන්න ඕන layout type එක. මෙතන තියෙනවා step තියෙනවා block තියෙනවා outline තියෙනවා. මම step ම තියෙනවා තියලා මේක print වෙන්න ඕන කොලේ පැත්ත අහනවා landscape the orientation එක අහනවා landscape the portrait ද කියන එක. දික් අතරද හරස් අතරද මම මේක දන්නවා landscape නැත්තම් මේ ඉඩ මදි වෙනවා මොකද දිගයිනේ. ඊට පස්සේ next කරා next කරලා finish කරා. ඔන්න ඔයාගේ report එක තමයි මේ ඇවිත් තියෙන්නේ. ST number, first name, last name, address, sex, DOB, contact number. හැබැයි DOB එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. DOB එකේ මෙතෙන්ට මේ වගේ hash mark වැටිලා තියෙනවා. hash mark වැටෙන්න හේතුව තමයි ඔයාගේ ස්පේස් එක ඉඩමදි මේ data preview කරන්න. එහෙනම් මෙයා උඩ right click කරලා නැවත ඔයා මේ report එකේ design view එකට යන්න. report එකේ design view එකට මෙතන යන්න. ගිහිල්ලා report එකේ design view එකෙන් මෙන්න මේ DOB කියන එක මෙහෙම මේක මෙහාට කරන්න පුළුවන්. කරලා sex එක ගොඩාක් විශාලව තියෙනවනේ මේ sex එකේ උඩ මේ කොටසයි මේයි දෙකම තෝරලා මෙන්න මේ කොටුවේ size එක පොඩ්ඩක් කුඩා කරනවා. කුඩා කරලා DOB එකයි මෙන්න මේ පහළ තියෙන text box එකයි label එකයි දෙකම තෝරලා මේකේ size එක පොඩ්ඩක් විශාල කරලා මොකද කරන්නේ මෙයා උඩ right click කරලා මෙතනින් save කරලා මම නැවත මේක double click කරලා බලනවා. දැන් මොකද වෙලා තියෙන්නේ බලන්න. දැන් DOB එකට ඉඩ ඇති. දැන් DOB එක preview වෙනවා. පැහැදිලිද ළමයි? තේරුණාද වෙන හැටි? තේරුණා සර්. අන්න ඒ විදිහට සකස් කරගන්න පුළුවන්. අපි එතකොට මම මේකේ report එක group වත් මොනවත් කරේ නෑ. නිකන් just මම හදාගෙන ගියා විතරයි. අපි බලමු group කරලා කොහොමද හදන්නේ කියලා. මම දැන් group කරන්න යන්නේ මෙයාව sex එකෙන් මොනවාද male and female. හරිද? male and female වලට මම sex එකෙන් group කරනවා. එතකොට බලන්න කොහොමද sex එකෙන් group කරපුවාම male එකයි female එකයි සකස් වෙන්නේ. මම කරන්නේ create එකට ගියා. ඊළඟ මම මෙතනින් දෙනවා report wizard. මේ data ටික ඔක්කොම add කරනවා. add කරලා මේකේ next කරනවා. next කරපුවාම මෙයා කියනවා මෙතනින් group කරන්න කියලා. මම මේකේ group කරනවා sex එක select කරලා add කරනවා. add කරලා next කරලා මෙතෙන් තව පාරක් next කරනවා. next කරලා මේක preview landscape දාලා finish කරනවා. දැන් මම මේක sex එකෙන් group වුනේ නැද්ද? group නේ නෑ වගේ wait group කරලා නැහැ. create එකට ගියා. sex එක add කරන්න ඕන මෙතනට. හැබැයි ST number කියලා එකක් තියෙනවනේ ඒක එතනින් අයින් කරන්න. ST number එකෙන් group කරලා හරියන්නේ නැහැ. මෙතන sex කියන එක විතරක් තියාගන්න. මෙතන මේ තියෙන sex කියන එකෙන් group කරන්න. ඒතර sex කියන එක තමයි උඩට එන්නේ මේ. මෙතන බැරි වෙලා STID එක තිබ්බොත් මෙතනින් ආපස්සට ඇදලා දැම්ම හැකියාව. දාලා next කරලා මෙතන next කරලා next මෙතෙන් landscape දාලා ඔන්න දැන් finish කරපුවම බලන්නකො group කරපුවම තියෙන විදිය. එතකොට ගෑනු ළමයිගේ records ටික වෙනම පෙන්නනවා. පිරිමි ළමයිගේ records ටික වෙනම පෙන්නනවා. පැහැදිලිද? ඒතර group වෙලා තියෙනවා වෙන වෙනම දෙයකට. මේක තමයි grouping කියන්නේ. පැහැදිලිද? ඔන්න ඔය විදිහට group කරගන්න හැකියාව තියෙනවා. ඒතකොට report එකක් ඇතුලේ ඔයාලට data group කරගන්න පුළුවන්. ඒතකොට ඔයාලට කියනවා practical එකේදී group කරන්න කියලා අනිවාර්යයෙන්.
group කරන්න කියලා කියන්නේ. හරි. එතකොට ඔන්න ඔය විදිහට මෙතනින් පුළුවන් මොනවා කරන්නද? ෆීමේල් එකයි මේල් එකයි විදිහට group කරගන්න ළමයි. එතකොට මෙතන ආය නැවත hash mark වැටිලා තියෙනවා. hash mark වැටුණා කියන්නේ මේකේ ස්පේස් එක not enough. වාට පුළුවන් එතකොට මොනවා කරන්නද? මෙන්න මේ DOB එකයි මෙන්න මේ දෙක නැවත ක්ලික් කරලා මෙහෙට ඇදලා ඔන්න right click කරලා මේකෙන් save කරන්න. save කරලා නැවත මෙයා ක්ලික් කරොත් ඔයාලට පේනවා මෙතන දින ටික නැවත මේ විදිහට preview වෙලා තියෙනවා. පැහැදිලිද ළමයි? ඉතින් ඔය විදිහට ඔයාලට මේක සකස් කරගන්න හැකියාව තියෙනවා. එක ක්‍රමයක් තමයි මේක. හැබැයි මේකේ design view එක ටිකක් අමාරුයි ඇත්තටම. design view එක දැන් මම සමහර ගොඩක් අයට කියන්නේ design view එකෙන් කරන්න තිබ්බත් කරන්න යන්න එපා කියලා. හේතුව ඒක වැරදුනොත් ඒක හරි අමාරුයි ගලප ගන්න ළමයිට. ඒ හින්දා විසාඩ් එකෙන් හදලා ඒක ඩිසයින් කරගන්න කියලා තමයි මම කියන්නේ. විසාඩ් එකෙන් හදලා ඔයාට ඕන විදිහට ඩිසයින් කරගන්න. එතකොට ගැටලු තිබ්බොත් ඒවා මගහරවා ගැනීමේ තියෙන හැකියාව ඔයගලට වැඩි. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න ළමයි. මෙන්න මෙහෙම දෙයක් තමයි අපිට මේක කරන්න පුළුවන්. අපිට මෙන්න මෙහෙම පුළුවන්. create එකට ගියා. report wizard ගියා. මේ අපි හිතන්නකෝ මෙතනින් අපි query එක හදන්නේ මේකේ තියෙන average mark query එක කියලා හිතන්නකෝ මේ ටික ඔක්කොම add කරා. add කරලා next කරා. ඊට subject id එකෙන් මට පුළුවන් මේවා group කරන්න. subject id එකෙන් මෙහෙම subject id එකෙන් group කරා next කරා next කරා next කරා then landscape ගම next කරා waste කරා. එතකොට ඔයාලට පේනවා subject module 1 module 2 වෙනම group දෙකකට ඇවිල්ලා මේ ටික ඔය විදිහට add වෙලා තියෙනවා මේ. පැහැදිලිද? ඔන්න ඔය එකක් හදා ගන්න පුළුවන් අපිට. එතකොට මේ වගේ එකකට තමයි අපි කියන්නේ report එකක් කියලා. ඒකේ මොනවා හරි editing කර ගන්න අවශ්‍ය වුණොත් මෙයා උඩ right click කරලා design view එකට ගිහිල්ලා ඔයාට edit කර ගන්න පුළුවන්. හිතන්නකෝ ඔයාට කියනවා summarizing ගන්න කියලා එක එක විදිහට. එක එක ක්‍රම තියෙනවා මේකේ summarizing. ඔයාට කියනවා මෙන්න මෙතන. ඒක කියන්න පුළුවන් විදි තියෙනවා. ඒක ගැන ඔයාට idea එකක් තියෙනවා. මට කියනවා මේකේ මේ total marks වල සම්පූර්ණ එකතුව group wise සහ grand total එක ගන්න කියලා. දැන් මෙතන total mark එක තියෙන්නේ. ඒ කියන්නේ එක ළමයෙක්ගේ subject දෙකේ එකතුව මෙතෙන්ට එනවා. හරිද? ඊට පස්සේ මේ සම්පූර්ණ rows වල තියෙන subject වල එකතුව මෙන්න මෙතන පල්ලෙහාට ගන්න කියනවා grand total කියලා. මෙතන. එහෙම ගන්න වුණොත් සාමාන්‍ය ලකුණු නම් එහෙම ගන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම ගන්න ඉඩ තියෙනවා. හරිද? ඔයාලට මුකුත් පේන්නේ නැද්ද ළමයි ස්ක්‍රීන් එකේ? පේනවා සර්. මේ පේන්නේ නැහැ. පේන්නේ නැති කෙනාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වෙලා ඇති ඒකයි වෙන්නේ. එතකොට මේක එකතුව ගන්න තිබ්බොත් එහෙම අපිට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. අපිට පුළුවන් හැකියාව තියෙනවා මෙන්න මේ total කියන එක දාලා මෙන්න මෙතන තියෙන ඔයාලට පේනවද මෙන්න මෙතන total කියලා එකක් මෙන්න මේක උඩ ක්ලික් කරලා මෙතන sum කියන command එක දෙනවා. එතකොට දුන්නාම ඔයාට පැහැදිලිවම පේනවද මේකේ මේකේ මෙන්න මෙතනට sum කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මෙතනට sum කියලා එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ sum කියලා කියන්නේ grand total එක. grand කියලා කියන්නේ මේ records ඔක්කොගෙම එකතුව. මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ grand total. මේක grand total. මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙන එකට අපි කියනවා sub total එක. sub total එක කියන්නේ ඒවා group wise ඇවිල්ලා තියෙන. groups වලට එකතුව වෙන වෙනම ඇවිල්ලා තියෙන. ඒක sub total. හැදෙන්නේ grand total and sub total. එතකොට මට grand total එකට label එකක් දැම්ම හැකි. මෙතෙන්ට ඕනනම් දානවා මම grand total කියලා. හරිද? මම label එක අරගෙන මම මෙතන type කරනවා grand
grand total හරිද කාගේ හරි මයික් එකක් ගන්නවා ඒක ඕෆ් කරගත්තා නම් හොඳයි හැබැයි හරි එතකොට මේ මෙතනට grand total එතකොට මෙන්න grand total කියන එක එතන තියෙනවා ඉඩ මදි හින්දා තමයි ඔය මෙහෙම එකක් වෙලා තියෙන්නේ හොඳයි grand total ඒක නිල් පාට කරලා ඔයගේ font size එකට හදා ගන්න පුළුවන් හිතන්න ඔය ඒකත් අපි format එකට ගිහිල්ලා ඒකේ font size එක වැඩි කරා කියලා 16ට විතර තියාගන්න පුළුවන් කොටුවත් හැබැයි ඒ වගේම resize කරන්න ඕන. ඒකත් ඔයාලට color එක blue color එකෙන් තියන්න පුළුවන් මෙහෙම. හරි. එතකොට මේක තමයි grand total කියන්නේ. එතකොට sub total එක තමයි මෙතෙන්ට එන්නේ. මම මෙතෙන්ට ඔන්න sub total කියලා label එකක් දානවා. එතකොට ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. මම design එකට ගිහිල්ලා මෙතෙන්ට දානවා label එකක් sub total. මෙතෙන්ට දාන්නේ sub total. හරි. මෙන්න මේ වගේ කොටුවක් ඇඳලා මම මේකට දානවා sub total. sub total. දාලා මම මේකට හිතන්නකො දැම්ම කියලා අපිට පුළුවන් දාන්න මම මේකේ ලේබල් එකයි දෙකම එකම පාටක් තියාගමු. එතකොට මේක අඳුර ගන්න පුළුවන්. මම මේකට කලර් එක දානවා රෙඩ් කලර් එකකින්. එතකොට සබ් ටෝටල් එක තමයි රෙඩ් කලර් එකකින් තියෙන්නේ. මෙතෙන්ට මෙහාටත් රෙඩ් කලර් දානවා. දැන් දාලා මම මේකේ රයිට් ක්ලික් කරලා මේකේ සේව් කරනවා. සේව් කරලා මම මෙයා ඕපන් කරනවා ඩබල් ක්ලික් කරලා. ඉන්නලමයි left hand එපා. දැන් ළමයි ඊට පස්සේ දැන් මේ විදිහට අපිට පුළුවන් මොනවා කරන්නද දැන් හරිද ළමයි
මේක මෙතන මේ විදිහට හදාගන්න පුළුවන්. ඒතර මතන මේ sum කියලා දාපු එක මම අර type කරලා තියෙන zoom එකේ text එකෙන්. මම මෙතනට දානවා කියලා දාන්න grand total කියන එක මේකෙන් නැතුව zoom එකකින් දාලා හරියන්නේ නැහැ. මෙන්න මෙතෙන් දාන්න ඕනේ. හරි? මේකේ මෙන්න මේ label කියන එකෙන් දාන්න ඕනේ. එතකොට අපි කරන්නේ මේක උඩ click කරා. මේක උඩ click කරලා මම මෙතනට දානවා grand total. grand total කියලා දෙනවා. grand total කියලා දීලා මම මෙතන මෙයා හරි ප්‍රශ්නයක් නැහැ. හරි. grand total කියලා දුන්නා. grand total කියලා මෙතනට දීලා මේකත් මම කලර් එක blue කරනවා. නිල් පාට. එல்லாம் ඔන්න හරි. ඒක දාලා මම මේක right click කරලා save කරනවා. එතකොට අපි මේක වැළුවොත් මේ තියෙන්නේ sub total එක. මේ දෙකේ එකතුව තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ මේ ඔක්කොගෙම එකතුව. මේ set එකේම එකතුව තමයි මෙතන තියෙන්නේ. ඒතර මේක ඇවිල්ලා මේ දෙකේ එකතුව මෙතන තියෙනවා. මේ ටිකේ ඒ sub total එක. මේ තුනේ එකතුව මෙතන තියෙනවා. grand total එක කියන්නේ මෙයා. එයා තියෙනවා මේ තුනේම එකතුව යට මෙතන. අන්න ඔය විදිහට ඔයාලට මොනවා කරන්න පුළුවන්ද? මේක ඇඩ් කරගන්න හැකියාව තියෙනවා. පැහැදිලිද ළමයි? එතකොට ඔන්න ඔය විදිහට ඔයාලට data ඇඩ් කරගන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? ඒක ඕගොල්ලන්ට අවශ්‍ය විදිහකට ඔය විදිහට හදා ගන්න පුළුවන්. පැහැදිලි නේද ළමයි? හෙලෝ ළමයි තේරුණාද ඔයගොල්ලන්ට? හවුද? එතකොට ඔන්න ඔහම ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඔය කොටස. හරි. එතකොට ඔන්න ඔය විදිහට ඇඩ් කරගන්න පුළුවන්. එතකොට ඕක ඔය විදිහට කරගන්න අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕක එඩිට් කරගන්න පුළුවන්. එතකොට ආයෙ පාරක් අපි නැවත බලුවොත් වෙන එකකට හදලා create එකට ගියා. report wizard ගියා. මෙතන grade කියන එකට ගියා. ඒකේ හිතන්න කොහාට මේ average ටික එකතු කරන්න ඕන කියලා. ගොඩක් තියෙන average විතරක් නෙමෙයි ගොඩාක් ඒවා තියෙනවා එතන. මම ඒවා ටික ඔක්කොම පෙන්නන්න. මෙතන තියෙනවා හිතන්නකො ඔයා part 1 2 part 2 කියලා තියෙන. මෙතන ඒක හරියන්නේ නැහැ. අපි ගන්නකො වෙන එකක් ඒක හරියන්නේ නැහැ. හිතන්නකෝ අපි අලුතෙන් පොඩි ටේබල් එකක් හදාගෙන මේක පොඩ්ඩක් ස්ටඩි කරනවා නම් ටිකක් අපිට පැහැදිලිව මේක තේරුම් ගන්න පුළුවන්. ඒ හින්දා මම පොඩ්ඩක් ඉන්න බලන්න. මේ තියෙන එක වෙන්න මේ වගේ එකක් තියෙනවා. මේක දිහා බලන්නකෝ. මේ ටේබල් එක ගත්තාම මේ ටේබල් එකේ ඔයාලට තියෙනවා employee number එක, EMP name එක, EMP address එක, designation එක තියෙනවා. එකම designation එක තියෙන කීප දෙනෙකුත් ඉන්නවා. එක්කේ 9 ඒවත් තියෙනවා. හරිද? ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැද්ද ළමයි? හෙලෝ. ඇහෙනවා සර්. ඇහෙනවා සර්. හරි. එතකොට මේ වගේ data මේ වගේ data දාලා තියෙනවා. එතකොට මට ඕන කියලා හිතන්නකෝ මෙහෙම. මෙන්න මේ basic salaries ඔක්කොම එකතු කරන්න ඕන. මට ඒව එකතු කරා. මම ඒව එකතු කරන හැටි ඔන්න දැන් කියලා දෙන්න හදන්නේ. group කරන්න පුළුවන් ගොඩක් අතන්දර තියෙනවා මේ. එතකොට මම කරන්නේ create එක උඩ click කරා. මෙතන යනවා report wizard වලට. ගිහලා මේ අපිට අවශ්‍ය ඒවා ගන්නවා. EMP name එක ගන්න. add කරා. නෝ ඒ ටික ඔක්කොම add කරා. add කරලා 1 2 3 4 5 6ක් add කරලා තියෙනවා. EMP number එකත් ඕනනම් ගන්න. අරන් ඒක ඕනනම් උඩටම දාගන්න පුළුවන්. හරිද?
ඒ කියන පළවෙනියට ඇඩ් කරන්න. හරි. එතකොට දැන් EMP number එක අයින් කරමු. හරි. next කරනවා. next කරලා මට මෙයා group කරන්න පුළුවන් designation එකේ. designation වර්ග කීපයක් තියෙනවනේ. එහෙනම් මම designation එකේ මේක group කරනවා. සාමාන්‍යයෙන් අපිට access වලදී group කරන්න කියලා කියනවා. අහවල් field එකෙන් මේ තියෙන data set එක group කරන්න කියලා. එතකොට group කරන්න අවශ්‍ය data set එක අඳුන ගන්න ඔයාලට පුළුවන් වෙනවා. එතකොට මම මේක designation එකෙන් group කරා. ඊට පස්සේ next කරා. ඊට පස්සේ මෙතන තියෙනවා summary option කියලා. මේ summary option එකෙන් ඕනනම් පුළුවන් ඔයාට sum එක ගන්න allowance එකේ deduction එකේ තුනේ. මේ තියෙන මේ තුනේම sum ගත්තා. ඒක මම මේ tick තුන ඕන දැම්ම කියලා හිතන්නකෝ. sum එක දාලා next කරලා finish කරලා. එතකොට බලන්න මෙතන හැබැයි ඉඩමදි ප්‍රශ්නයක්. මම අර කොලේ අනිත් පැත්ත ගත්තා නම් හරි. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්ත හරවන්න දැන් බෑ. දැන් අනිත් පැත්ත හරවන්න කරන්න තියෙන දේ තමයි මේක විශාල කරන එක. ඒ විශාල කරන්න ඊට පස්සේ මේවා කොටු ලොකු කරන්න වෙනවා. හරි. මේක කරලා එඩිකම මෙතනින් ඕනනම් මේ ටික පොඩ්ඩක් හරි. ඉතින් දැන් මම මේකෙන් right click කරලා save කරනවා. මෙයා double click කරාට පස්සේ දැන් ඔයාලට පේනවා මෙන්න මෙහෙම total එක වෙනම ඇවිල්ලා දිනවා. මේ තියෙන sum කියලා. එතකොට මේ group එකේ sum එක තමයි තියෙන්නේ. salary එකේ sum එක තියෙනවා. දැන් මේකේ දෙකක් විතර record තියෙනවා බලන්නකො මේක. මේකේ තියෙනවා record දෙකක්. මේ දෙකේ එකතුව තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේ දෙකේ එකතුව තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ group wise total එක හැදිලා තියෙනවා. ඒ අර අතනින් summary එක දැම්මොත්. එතනින් summary එක දාන්න නැතුව ඔයාට පුළුවන් අවශ්‍ය විදියට ඔයාගේ අවශ්‍ය විදියට මේක හදාගන්න. එතකොට කරන්නේ create එකට ගියා. report wizard එකට ගිහිල්ලා මෙතනින් ඔයාට පුළුවන් මේව add කරන්න ඕන. මම add කරා කියලා හිතන්න. add කරලා දැන් DOB එක ඕන නැහැ නේ. ඒක කරදරයි ගත්තාම. address එකත් කරදරයි. ඒකත් අයින් කරනවා. ඔය ටික ගමු. අර මම next කරනවා. next කරලා මම මේකේ group කරනවා designation එක. කියලා. ඊට පස්සේ මෙතන ඕනනම් මොනවා හරි field එකක් කරා ascending order එකට හදුවා next කරා. ඊට පස්සේ මෙතනින් landscape කියලා දැම්මා. දාලා next කරා. next කරලා මේකේ අපි බලලා මේක finish කරා. එතකොට ඔයාට පේනවා මේවා designation වලින් group වෙලා තියෙනවා මේ. designation වලින් group වෙලා තියෙනවා. එතකොට designation වලින් group වෙලා තියෙද්දි ඔයාට මොනවත් නැහැ designation එකෙන් group page එක විතරයි මේ තොරතුරු ටික තියෙන්නේ. ඊට පස්සේ මේකේ ඔයාට totals group wise හදාගත්තා. එතකොට කරන්නේ මම මේකට right click කරලා design view එකට එනවා. ආවහම මේකේ කතන්දර කීපයක් තියෙනවා ළමයි ඇත්තටම. අන්නේ කීපෙම ඔයා ඉගෙන ගන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා. දැන් අපේ මෙතන අගයන් තියෙන field ටික නේ තියෙන්නේ. ඒ field වල ඔයාට එකතුව ගන්න ඕන නම් මේ කොටු උඩ click කරලා equal sum කියන එකේ sum කියන එකට click කරනවා. එතකොට මේ එකතු වෙනවා sum එකයි මේක subtotal මේක subtotal. එහෙනම් මම මෙතන type කරනවා මොකද්ද? නතර type කරනවා subtotal. subtotal. යට මේකේ type කරනවා අපි මොකක් කියලාද? grand total. grand total. හරි දැන් ඒ ටික හරි. දාලා මම මේකට right click කරලා save කරනවා. හරිද? ඊට පස්සේ මම මේකේ මෙයාවට double click කරලා බැලුවොත් මෙන්න subtotal එක තියෙනවා group wise එකෙන් එකේ ඇවිල්ලා එකතුව. මේ තියෙන්නේ මේ දෙකේ එකතුව තමයි මෙතන තියෙන්නේ. උඩ දෙකේ. ඒ කියන්නේ ඒක Clark කියන group එක. ඊට පස්සේ grand total එක තියෙනවා මේ ඔක්කොගේම එකතුව මෙතෙන්ට ඇවිල්ලා.
ඉතින් ඒවා අපිට පැහැදිලිව වෙන් කරලා ඉරි වලින් ගහලා කොටු ගහලා ඒවා වෙන් කර හැකියි. දැන් මෙතන මෙහෙමනේ තියෙන එකට මේ වගේ. මට පුළුවන් මෙතන ඕන්න මෙහෙම ලයින් එකක් ගහන්න. ඊට පස්සේ ඒක කොපි පේස්ට් කරන්න පුළුවන්. පේස්ට් කරලා මේක මේ දෙකක් ගහනවා. ගහලා මට ඕනනම් පුළුවන් මේ ටෙක්ස්ට් එක කලර් කරන්න මොකක් හරි කලර් එකක්. උදාහරණයක් මෙතනින් ගිහිල්ලා මම මේකට දානවා රෙඩ්. හරිනේ. දැන් මම මේකේ ඩිසයින් view එක මෙතනින් ඔහම right click කරලා close save කරොත් ඔයාලට බලන්න පුළුවන් මේක ඉරි දෙකකින් මෙහෙම වෙන් වෙලා total එක ඇවිල්ලා දිනවා. grand total එක සමස්ත එකතුව. මෙව්වටත් එහෙමයි. sub totals උත් අපිට හදාගත්තා. ඒතර sub total හදනවා නම් මෙතනට ගිහිල්ලා මේ sub totals වලට ඔයා මොකද කරන්න ඕනේ මේ වගේ selections තියලා එතකොට අපි නිකන් වෙන කලර් එකක් දාමුකෝ හැම එකෙම sub total එක අපිට පැහැදිලිව අඳුන ගන්න පුළුවන් format එකට ගියා මම ඒකට කලර් දැම්මා කියලා හිතන්න blue color එක and a bold one and italic so then close it දැන් බලන්න අන්න sub totals තියෙනවා හරිනේ sub total එක තමයි තියෙන්නේ මොන කලර් එකකින්ද blue color එකකින් එතකොට ඔන්න ඔය විදිහට ඔයාට මේවා කරන්න එන වෙලාවල් තියෙනවා. එතකොට ඔය ගැන ඔයාට යම් අදහසක් තියෙන්නත් ඕන ළමයි. පැහැදිලිද? හරිද? හරි. ඕක ලියා ගන්න තමයි තියෙන්නේ එතකොට. අපි එන ලියා ගමු ටග් ගාලා. හරි. පෙරලා ගන්නකො පිටුව. පිටුව අංකය ඇවිල්ලා page number 19 වෙනි පිටුව පෙරලාගෙන ලියන්න report සැකසීම report සැකසීම හරි එතකොට report එකක් හදන්න යන්නේ කොහොමද? report එකක් හදන්නේ create tab එක උඩ click කරා create tab ඊට පස්සේ මේකේ report wizard වලට ගියා report wizard ඊළඟ පියවරේ create select table or query ඔයා table එක හරි query හරි තෝරගන්න ඕනේ select table or query select table or query select table or query table එක හරි query හරි select කරන්න හරිද
ඊට පස්සේ add field name. add field name. field name මෙතනින් add කරනවා. මෙතනින් field name set කරනවා. field name. ඊට පස්සේ මෙතනින් next කරනවා. add field name. field name add කරනවා. හරිද? මේ field name එක ඕන මේක ඕන අපිට ඕන field name ටික one by one add කරනවා. හරිද? add කරලා next කරනවා. add field name ඊට පස්සේ next. next. ඊට පස්සේ select group in field. group කරන field එක select කරනවා. select group in field. group in field එක select කරනවා. හරිද? ඒ කියන්නේ මෙතන ඔන්න designation එකෙන් නම් group කරන්නේ group කරන field එක add කරන්න. හරිද? select group in field. designation ඕන designation add කරනවා. ඊට පස්සේ මෙතනින් next කරනවා. next කරලා මෙතනින් කරන්න තියෙන්නේ මේක ascending හරි descending හරි order එකට හදනවා. ඒ කියන්නේ select order. order එක select කරනවා ඊට පස්සේ. ascending හරි descending හරි ඔයා කරන්න යන මේවා එක මේ විදියට මොනවා කරනවද? select කරනවා. select කරලා මෙතනින් ඔයාලට select කරන්න පුළුවන් field එක ශේෂ්ත්‍රය ascending හරි descending හරි order එක. අපිට පුළුවන් name එක ascending order එකට හදන්න. ඊට පස්සේ මෙතනින් next කරනවා. next කරලා මෙතනින් පුළුවන් මේක orientation එක landscape හරි portrait හරි වාට කැමති type එකකට හදාගන්න. landscape ඕන landscape හදනවා, portrait ඕන portrait හදනවා. හරිද? ඒ කියන්නේ මේවා එකේ පැත්ත page එක. ඊට පස්සේ මෙතනින් next කරා. next කරලා මෙතනින් මොකද කරන්නේ? finish කියන command එක දෙනවා. දුන්නාම මේ විදිහට සකස් වෙලා එනවා. ඊට පස්සේ ඔයාලට මේක නවදුරටත් edit කරන්න ඕන නම් මේකේ design view එකට ගිහිල්ලා then මොකද කරන්නේ? edit කරනවා. මෙතන right click කරලා මෙතන editing purpose එක හරහා editing button එක හරහා ඔයාලට මේක design view එකට දාලා නැවත edit කරන්න හැකියාව තියෙනවා. මෙහෙම edit කරා. පැහැදිලිද? ඒක ඔයාලට හැකියාව තියෙනවා. මේවට ඉඩම අදී නම් මේවා edit කරන්න ඕනේ. edit කරන්න. edit කරලා මොකද කරන්න තියෙන්නේ? ඔයාලට මේක නැවත open කරලා පුළුවන්. ඒතකොට මේවට ඉඩ මේ විදිහට සකස් වෙලා එනවා. පැහැදිලිද? ඔන්න ඕක තමයි සාමාන්‍ය ක්‍රමයේ ඕක හදන ක්‍රමය. පැහැදිලිද ළමයි? right මම හිතනවා ස්ටෙප් ටික ලියා ගන්න ඇති කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට ෆෝම් එකක් report එකක් හදා ගන්න පුළුවන්. එතකොට අන්තිමේටම අපි තියෙන report වල design view එක කතා කරන්නේ. එතකොට මේ design view එකට ආවම report එක ඔයාලට report එකේ design view එක හරහා ගන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. අන්න ඒව ගැන නම් ඔයාව අදහසක් තියෙනවනේ ඒක විභාගෙට අහනවා ළමයි. අනිවාර්යෙන් කරන්නත් දෙනවා. ගොඩක් ළමයි ඕක කරන්නේ නැහැ කිව්වට. එතකොට ඒක කරන්න වෙන්න මෙහෙම. කොහමද? මෙන්න මෙතන ඔයාට කියනවා මේ report එකේ මෙන්න මේ දේවල් ටික ඔයාට access කරන්න පුළුවන් ළමයි.
ඒකට මේ පල්ල දැන් ඒක ඇක්ටිව් වෙන්නේ ඇත්තටම වෙන්න මේ මෙතන මම මේ කියන එක හොඳට බලා ගන්න මම පෙන්නන පොසිෂන් එක වෙන්න මේ මෙතන මෙන්න මේකේ වැඩ ගැලලක් වාට කරන්න දෙනවා අනිවාර්යෙන් ආයි කිසිම කතාවක් නැහැ. එතකොට මේ රිපෝට් එකේ තියෙන රෙකෝඩ්ස් ගන්න ඔයාට ගණන් කරන්න එන වෙලාවල් තියෙනවා. හරිද? එතකොට රෙකෝඩ්ස් ගණන් කරන්න ඔයාට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ ටෙක්ස්ට් බොක්ස් එකක් සිලෙක්ට් කරන්න. මෙන්න මේ වගේ ටෙක්ස්ට් බොක්ස් එකක් සිලෙක්ට් කරන්නේ නැතුව ඔයාට රිපෝට් එක ඕපන් කරන්න බෑලම. අනිවාර්යෙන් මෙතන මේ ටෙක්ස්ට් බොක්ස් එක මෙහෙම සිලෙක්ට් කරාම තමයි මෙන්න මේ මෙතන මෙයා ඇක්ටිව් වෙන්නේ. මෙතනින් ඔයාට පුළුවන් allowance එකේ ඔයාට ඕන කියලා හිතන්න එකතුව ගන්න. ඒතර ඔයා මෙතන sum කියලා දාන්න. average එකත් එක්ක average click කරොත් group wise average and total average කියන දෙකම පෙන්නනවා. හරි. average නැත්තම් ඔයාට undo කරාමම record ගන්න count කරන්න පුළුවන්. count record එක. group wise record කීයක් තියෙනවද total record කීයක් තියෙනවද? අන්නේ count එක තමයි count කියන එකේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා min max. මෙතන පුළුවන් ඔයාට මේ deduction තීරුවේ තියෙන විශාලතම ඉලක්කම සහ කුඩාම ඉලක්කම හොයාගන්න. ඊට පස්සේ පුළුවන් තව min එක standard deviation සම්මත අපගමනය හොයාගන්න. ඒවා set සේවනාව වල වැඩක් නැහැ. variant එක විහිදීම වාට හදාගන්න. මේ වගේ පාඩ එකක අගයන් ගන්න පුළුවන්. මෙතනදී මම විශේෂයෙන්ම sum එකයි average එකයි use කරනවා. sum එක කියන්නේ එකතුව, average එක කියන්නේ average. සාමාන්‍ය. ඉතින් ඔයාලට මේවා deduction එකෙන් count කරගත්තා. ඉතින් මෙයාට label දාන්න විතරයි තියෙන්නේ. මෙතනට එක label එකක් දානවා. මෙතනට තව label එකක් දානවා. label දාන්න මෙන්න මේ tool එක පාවිච්චි කරනවා. මේ tool එක පාවිච්චි කරලා ඔයාලට label එකක් set කරගන්න පුළුවන්. ඒ අදාළ ස්ථාන දෙකෙන් එකට. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය විදියට තමයි ඔයා මේක සකස් කරගන්න ඕනේ. පැහැදිලිද ළමයි? ඒතොර මෙතනින් පුළුවන් මෙතනට ලේබල් එකක් දාන්න සහ මෙතනට ලේබල් එකක් පාට ඇඩ් කරගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් ලේබල් ඇඩ් කරලා මේක තවදුරටත් ඔයාට එඩිට් කරන view එක සකස් කරගන්න පුළුවන්. මේක විභාගයට අහනම කොටසක්. එහෙනම් ඔයා ෆෝම් එක එඩිට් කරගන්න ඔයාට යම් දැනුමක් තිබීම අනිවාර්යයි කියන එක අනිවාර්යම කාරණාවක්. ඒ කොටස ලියාගමු නේද අපි? हाँ सर එහෙනම් අපි ලියාගමු. අදින් නම් කතා කරන්නේ අර ලියපු තැනම ඔව් ඒ ලියපු තැනම තරුවක් දාලා ලියාගන්න. ෆෝම් එකේ ඩිසයින් view එකට යන්න පුළුවන් කියලා ලියන්න. ෆෝම් එක නෙමෙයි sorry report එක ඈ. report තවදුරටත් edit කිරීම සඳහා report තවදුරටත් edit කිරීම සඳහා report තවදුරටත් edit කිරීම සඳහා report වල design view report වල design view භාවිතා කළ හැකියි.
හරි 20 වෙනි පිටුවේ බලන්නකෝ මේ තැන මම දාලා තියෙනවා. ඒක ඩිසයින් view එකට ගියපුවම කොහොමද ප්‍රීවියු වෙනවා ඩිසයින් view එකකින් එද්දී. එන්න මේ ලොකේෂන් එක මෙතන. මේ මෙතනින් තමයි අපිට ඕව හදා ගන්න පුළුවන්. මෙතෙන්ට ඊතලයක් දාලා ලියා ගන්න මේ 20 වෙනි පිටුවේ ඕන නම් උඩට ඊතලයක් දාලා මෙතනින් පුළුවන් ඔයාට මොනවද කරන්නද? හැබැයි මේක ඇක්ටිව් වෙන්නේ ළමයි මෙන්න මේ ටෙක්ස්ට් බොක්ස් එකක් උඩ ක්ලික් කරොත් විතරයි ඔයා මේ උඩ එක මාතෘකාව උඩට ක්ලික් කරාට හරියන්නේ නැහැ ලේබල් එකේ ක්ලික් කරාට බෑ මෙන්න මේ ටෙක්ස්ට් බොක්ස් එක උඩ ක්ලික් කරපුවම තමයි අරක ඇක්ටිව් වෙන්නේ පේනවද මේ මේක උඩ ක්ලික් කරාට ඇක්ටිව් වෙන්නේ දැන් හිතන්නකෝ මෙහෙම මම නේම් එක සිලෙක්ට් කරලා ගියොත් මෙතන සම් එක ඉන්ඇක්ටිව් මේ මෙව්ව ගන්න බෑ ඇයි 9 එකතුව ගන්න බෑනේ මම නම්බර්ස් තියෙන ෆීල්ඩ් එකක් සිලෙක්ට් කරොත් තමයි එකතු ඒවා ඇක්ටිව් වෙන්නේ පේනවද ළමයි ඔයාලට මේ sum average එක ඇක්ටිව් වෙන්නේ එහෙම මම මේක employee name කියන එක සිලෙක්ට් කරොත් මෙතන මේක ඇක්ටිව් වෙන්නේ නැහැ එහෙනම් ඔයාලට තේරෙනවා මේ data type එකත් ඒකට බලපානවා ඉලක්කම් තියෙන ඒ වගේ තමයි එකතුව ගන්න පුළුවන් අනික් ඒ වගේ අපිට එකතුව access කරන්න බෑ පැහැදිලිද ඔබට ළමයි ඔව් හරි එතකොට මෙන්න මෙතනම ක්ලික් වෙන්න ඕනේ. එතකොට ඔයා ඒ 20 වෙනි පිටුවේ මෙන්න මෙතෙන්ට ඉතලයක් දාලා ලියා ගන්න මේක ඇතුලේ තියෙනවා මොනවද? අන්න එතනින් උඩින් ඉතලයක් දාලා sum එක තියෙන average තියෙනවා. අන්න ඒ ටික අයිනෙන් ලියා ගන්නකො ඒ වගේ description එකේ උල්ලියමු. sum කියන එකෙන් කරන්නේ අපිට field වල අගයන් එකතු කරන්න පුළුවන්. average එකෙන් පුළුවන් field වල average එක ගන්න. count record එකෙන් පුළුවන් group wise හරි total record count එක ගන්න. count values ගාන count කරන්න පුළුවන් maximum කියලා කියන්නේ විශාලතම ඉලක්කම හොයන්න පුළුවන් minimum කියලා කියන්නේ කුඩාතම ඉලක්කම හොයන්න පුළුවන් standard deviation කියන්නේ සම්මත අපගමනය හොයන්න පුළුවන් ඒව ඔයාලට හොයන්න කියන්නේ අපගමනය එහෙම එකතුවයි average එකයි count එකයි නම් ඔබට දෙන්න ඉඩ තියෙනවා ඒකින්ද ඒ ගැන idea එකක් තියාගන්න තේරුණාද ළමයි ළමයි තේරුණා ඔව් සර් ඔව් එතකොට හැබැයි මේක ඇක්ටිව් වෙන්න ඔයා මේන්ලිම මතක තියාගන්න ඕන කාරණාව මෙන්න මේ උඩ තියෙන එක ක්ලික් කරලා හරියන්නේ නෑ රජු මෙන්න මේ ටෙක්ස්ට් එක තමයි ක්ලික් කරන්න ඕනේ සුදු පාටින් තියෙන්නේ එයා එයාගේ වැලියු තියෙන ඒවා ක්ලික් කරොත් තමයි මෙතන සම් ඇක්ටිව් වෙන්නේ එතකොට ටෙක්ස්ට් තියෙන ඒවා ක්ලික් කරොත් එහෙම ඇක්ටිව් වෙන්නේ මොනවා විතරද කවුන්ට් එකයි කවුන්ට් වැලියු එකයි විතරයි ඔය දෙක විතරයි පැහැදිලිද ඔබට අන්න ඔය කාරණාවත් ඔයා හොඳින් සිහියේ තබා ගත යුතුයි. හරිද? එතකොට හරි. එකපාරම ඩිස්ප්ලේ එක පේන්නේ නැතුව ගියාද නෑ නේද? නෑ සර්. හරි. එතකොට ඔන්න ඒ කාරණා ඔයාලා මතක තියාගන්න ළමයි. හරිද? එතකොට sum එකයි average එකයි min එකයි max එකයි මේ ඕන එකක් අපිට මේ සමරයිසින් කරන්න පුළුවන්. මේක අහනවා විභාගෙට. ඒ හින්දා තමයි මම මේ නැවත නැවත කියන්නේ මේ ගැන. මේක හරියට idea එකක් ගන්න මම මේක YouTube එකට කොහොමද වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. හැබැයි දැන් එකම වීඩියෝ එක විදියට නෙමෙයි තියෙන වීඩියෝ සෙෂන් දෙකක් විදියට දාන්න වෙන්නේ. මම මේ දෙක දානවා සෙෂන් 1 2 කියලා දිනේ දාලා. ඔයගොල්ලෝ අවශ්‍යයි එකෙන් බලලා තව දුරටත් මේක අධ්‍යයනය කරන්න දැන් අමතක වෙලා තියෙනවා. නැවත නැවත ඔයාලට බලන්න පුළුවන් ඒකත් වාසියන්නේ. නැවත නැවත බල තව දුරටත් ඔයාලට මේක අධ්‍යයනය කරන්න අවස්ථාව තියෙනවා. හරිද? right. එහෙනම් ඒ ටික ඕකේ. හරිද ළමයි? මේකෙත් අරගේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකට බෑක් කලර් එකක් දාන්න පුළුවන් ෆොන්ට් කලර්ස් දාන්න පුළුවන් ඕන එකක් පුළුවන් ෆෝමැට් කරන්න ලේබල් කලර්ස් කරන්න පුළුවන් මේ ඕනම ඔප්ෂන් එකක් තවදුරටත් ඔයාලට එඩිට් කරන්න පුළුවන් පහසුකම් මේක ඇතුලේ සපයලා තියෙනවා පැහැදිලිද right එහෙනම් ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ එතකොට දැන් අපිට ඊළඟට මම මේක එක දිගට වේගයෙන් උගන්වගෙන ගියේ නෑ හේතුව එහෙම කරා නම් ඕගොල්ලන්ට ටිකක් අමාරු වෙනවනේ කොටස් කරන්න right එතකොට
ඔය ටික තමයි මේන්ලිම ඔයගොල්ලන්ට ඩිස්කස් කරන්න තියෙන කොටස් ටික. අනික අපිට අනික් කොටස තියෙන report design view එක. report design view එක අපි ලබන සතියේ කතා කරමු. මෙන්න මේක තමයි මම කරන්නේ. හරිද? පිටු අංකය පෙරලා ගන්න. page number එක page number 19 19 වෙනි වගේ ප්‍රැක්ටිකල් එකක්. ඕකත් ඔය විභාගයකට දුන්න එකක්. හරිද? එතකොට ඔය 19 වෙනි පිටුවේ වගේ තියෙන ප්‍රැක්ටිකල් එක ඕක අපි හැදුවද ළමයි? ඔගේ මතකුත් තියෙනවා. 19 වෙනි පිටුවේ තියෙන එක කරාද බලන්න ඔයාලගේ ප්‍රැක්ටිකල් පොතේ? කරා සර්. මේක අවශ්‍ය නැහැ. ප්‍රැක්ටිකල් එක මම ඒක කරලා නැහැ. මම දැන් එකක් එවනවා ඒක බලන්න ඒකත් කරපු එකක්ද කියලා ඕගොල්ලෝ. ඔන්න ඕක බලන්න කරලා තියෙන්නේ කියලා මම දැන් ඔන්න එකක් එව්වා. මෙන්න මේක බලන්න පොඩ්ඩක්. ඒක බෑ උඩ වැලිය අත හැරලා ඇවිල්ලා තියෙන්නේ. කණික් පැත්ත හරව ගන්න. ඔක් කරේ නෑ නේද? ආවද ඔයගොල්ලෝ? ළමයි නෑ සර්. WhatsApp එකට ආවේ නැද්ද? ආවා. අන්න ඒක චුට්ටක් බලන්න. ඒක කරේ නෑ. ආයෙත් කරමු එහෙනම් ඈ. මාත් ඕපන් කරගන්නකම් මොහොතක් ඉන්න ඕගොල්ලන්ට එක පෙන්නන්න එපා. මෙන්න මේක තමයි
මෙන්න මේක පේනවද ඔයාලට? ඔව් සර්. හරි. ඒක කියවන්නකෝ බලන්න. මේකෙන් කියවුවත් කමන්නේ. ඔයාලගේ මේ පොතෙන් හරි කමන්නේ. ඔයාලට එවපු මේකෙන් හරි soft copy එකෙන් හරි කමන්නේ. මේකෙන් කියවන එක ලේසි. මේක සම්පූර්ණ පේනවනේ ඔයාලට. මේකේ කියනවා create the database and save it as MS Access. එතන මෙතන data set එකක් දීලා තියෙනවා. Create the following table using appropriate data types in the database. එතකොට table කීයක් තියෙනවද ළමයි? table තුනක් තියෙනවා. බලන්න මේ table වල බැලුමට කොයි වෙලාවත් field name වල space තියලා තියෙනවද? ස්පේස් තියලා නැහැ. ඒක හරියට හැදුවොත් අපි field name වලට ස්පේස් තියන්නේ නැහැ ළමයි. අපිට field name වලට ස්පේස් තියන්න කිසිම අයිතියක් නැහැ. හරිද? ඒක මතක තියාගන්න. field name කොයි වෙලාවත් ස්පේස් තියන්නේ නැහැ. ස්පේස් වෙනුවට අන්ඩර්ස්කෝර් තමයි ඕන නම් තියන්නේ ඕනෙම. හරි. එතකොට මේ වගේ table තුනක් තියෙනවා. TB student, TB course, TB subject කියලා table තුනක් තියෙනවා. Appropriate keys for each table. එතකොට අපි මේකේ බලමු පළවෙනි table එකේ primary key එක දාන්න හොඳ ගැලපෙන්නේ මොකද්ද? මොන field එකද? STID එක. STID එක. දෙවෙනි table එකේ දෙවෙනි එක C code. C code එක. තුන්වෙනි එකේ S code එකයි C code එකයි හරියට කියන්නේ S code එක. S code එක. හරි. S code එක ගත්තා. එහෙනම් අපි ඔන්න table ටික ටක් ගාලා හදා ගන්න පටන් ගමු. එහෙනම් මම මේක close කරා ළමයි. ඔන්න දැන් බලාගෙන ඉන්න මේ දැන් මේක තමයි applicable part එක. දැන් අපි කොච්චර theoretical දේවල් ඉගෙන ගත්තා අපිට මේක හදා ගන්න පුළුවන් දැනුම අපි ගාව තියෙන්න ඕන ළමයි. ඒක අතිශයින්ම වැදගත්. ඒක තමයි වැදගත්ම කොටස මේක. ඒතකොට දැන් මේ access කියන එක දැන් සාමාන්‍යයෙන් assessment එකකදී සමහර assessment වලට එන access වල ඉස්සෙල්ලාම දෙන්නේ Excel එකයි access එකයි. ඒ දෙක කරන්න බැයි නම් ඉතින් level 2 3 දෙන්න බෑනේ. එතකොට ඒගොල්ලෝ තීරණය කරනවා මෙයාට level 3 නම් දෙන්න බෑ ලොවෙත් කියලා. එතකොට ඒ දෙක තමයි ඉස්සෙල්ලා දෙන්නේ සමහර වෙලාවට. එහෙනම් මේවා හරියට ටක්කිට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට අනික් වගේ පොඩි අඩුපාඩුවක් වුණත් අපිට ඒවා මගහරව ගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් මේ දේවල් ටික හරියට කරන්න මම මේකේ ප්‍රැක්ටිකල් ගොඩාක් කරනවා. මම හිතන්නේ දැන් දෙකක් තුනක් මම කරලා දිනවා. තව ගොඩාක් තියෙනවා අපිට කරන්න. ඒ ඔක්කොම අපි එකින් එක ස්ටඩි කරමු. හරි. එතකොට මම ඔයාලට මේකට තොරතුරු දැන් දාගෙන යනවා. ඊට කලින් මට ෆොටෝ එකක් ගහ ගන්න ඕන පැහැදිලි එකක් මේ මගේ එකේ හොයන්න වෙනවා. උඩට මාරු වෙලා තියෙන කැරකි. හරි. කරදරයින් හරි. කමන්නේ. කොහොමද තියාගෙන වැඩේ කරලා ඔයගොල්ලෝ ටයිප් කරන්න. පළවෙනි එක මොකද්ද තියෙන්නේ? පොඩ්ඩක් ඉන්න ළමයි. access කියලා database එක save කරන්න ඕන. ඔව් ඉස්සලාම access කියලා database එක save කරන්න ඕනේ. එහෙනම් අපි මෙතෙන්ට ගිහිල්ලා access කියලා දාලා ඔයාගේ folder එක කොහේ හරි තියෙනවා නම් තැනක එතෙන්ට ms access කියලාම save කරනවා. ඒක තෝරන්න තැනක් තියෙනවා එතෙන්ට තෝරලා දාන්න. හරිද? අපි මේක කෙලින්ම my document වලට දාලා මේ එන blank table එක close කරනවා. ඊට පස්සේ කරන්න ඕන වැඩේ තමයි මෙතනට ගිහිල්ලා create එකෙන් table එක create කරනවා. create table design ගිහිල්ලා stid stid එකට දාලා තියෙන data type එක text ඊළඟට first name ඒකේ data type එක text last name ඒකේ data type එක text address ඒකේ type එක text age ඒකේ data type එක ඕන නම් number දැම්මේ ඊට පස්සේ gender
මට data type එක දැම්මයි gender එකේ fm මේක ඔන්න lookup wizard එකට ගිහලා ගන්න පුළුවන්. lookup wizard එකට ගිහිල්ලා මෙතනින් next කරලා GNS කියලා දැම්මේ. ඊට පස්සේ DOB එක දාන්න පුළුවන්. ඒකට වාට දිනයක් දාන්න හැකියාව තියෙනවා. DOB එකට date and time වලින් දිනේ වෙලාව පෙන්වන format එක වාට select කරන්න පුළුවන් ළමයි. මේ විදිහට. ඊළඟ C code කියන එක තියෙනවා. ඒකටත් අපිට දාන්න පුළුවන් මෙතන text. දාලා මේකේ මෙයාට දානවා primary key එක දාලා save කරා. මේ table එකට නමක් දානවා table name එක save කියලා දීලා TB student. වෙන table එකේ නම දැම්මා okay කරා. ඊට පළවෙනි එක closed. ඊට දෙවෙනි table එකත් මම create කරනවා. දෙවෙනි table එකේ තියෙන්නේ C code. ඔය එකේ data type එක text මයි. post name එක තියෙනවා. අපිට simple ප්‍රශ්නයක් නෑ ඔයාලට කැමති විදිහට දාන්න එක. ඒක text. ඊට post fees. post fees කියන එකට තියෙන්නේ ඒක ඇවිල්ලා currency දාන්න ඕනේ. හරි. currency වල මුදල් එකේ මේකේ තියෙන ඉන්න ඩොලර්. දැන් ඩොලර් මෙතන නෑනේ. ඩොලර් හදා ගන්නකොට මම හදන හැටි පස්සේ කියලා දෙන්න. හරි. ඊට පස්සේ duration එක තියෙන්නේ number එක. මෙතන තියෙන්නේ number. හරි ඒ ටික ඕකේ. ඊට පස්සේ ඒ table එකට නම දානවා. මේ table එකට TB course. ආයේ primary key එකක් දාලා ඉන්න ඕනේ. ඊට කලින් මේකේ C code එකට primary key එක දාලා ඉන්න. ඊට පස්සේ TB subject. sorry TB subject නෙවෙයි මගේ අවධානය වෙනස් වුණා මේ පොඩි ප්‍රශ්නයක් ඉන්නේ මම බලන්න. ඊළඟට මම දාන්නම් එතන S code. text දැම්මා. ඊළඟ subject. subject නේ. right ඒකටත් අපි දාන්නේ text ම තමයි ළමයි ඈ. හරි එතකොට ඔන්න ID එක ඕකේ. right දැන් ඒ ටික දැම්මා.
එතන හරි. දැන් ඒකේ හැබැයි අපිට S code එකට දාන්න පුළුවන් ඕනනම් primary key. ඔන්න එකක් දැම්ම දාලා close කරනවා. email එකේ නම ඇවිල්ලා TB subject. ඔන්න table ටික හරි. මට අර එකක් වැරදුනානේ. TB course, TB subject, TB student. හරි. ඔක්කොම හරි. ඉස්සලා මම TB student කියන එකට data දාලා ඉන්නේ. ඉස්සලාම කරන්නේ මම මේකේ this is 01 first name එක ඇවිල්ලා නුවන්ති කියලා දෙන්න. ඊළඟට පෙරේරා. ඊළඟට කලම්බෝ. දෙවැනි රෙකෝඩ් එකට යනවා S002 අකුරු ඉලක්කම් 03ක් තියෙනවා නේ ළමයි. ඔයගොල්ලෝ බලන්නේ නැහැ නේ මම ටයිප් කරන එක ඔහෙ ඉන්නවනේ. හරි. එතකොට ඔන්න ඔහම ටයිප් කරා. ඊළඟට සචිනි. ඊළඟට ෆ්‍රෙනෑන්ඩෝ. The 22 female මම උපන් දිනය මොකක් කර එකක් දාන්න නැත්නම් වෙලා යනවා. ඊට CS002 S004 ඊට පස්සේ අරුණ sorry ඊට පස්සේ ඒකට වාට දැම්ම හැකි ගුණරත්න ඊට පස්සේ කලම්බෝ ඊට පස්සේ 24 S
ඊට ඔය විදිහට data දානවා මම ඔගේ එකක් දැම්මේ නෑ ඈත ඇරියා ගොඩක් ඔය දාන්න වෙලා යනවා right ඊට පස්සේ අපි cost table එකට data එක දාමු ඒක තියෙන්නේ CS 001 tab එකක් ගහුවා PIT cost එක 25000 duration එක ඇවිල්ලා 12 month CS 002 ICTT it was 15,000 ඊට පස්සේ CS 003 CAA okay 10,000 3 months system analysis කියන එක මම SAT කියලා දානවා දිග වැඩි හින්දා ඊළඟට S 002 CS 001 ඊට පස්සේ database කියන එක දානවා 00 S 003 CS 00 tab එකක් ගහුවා SD දැම්මා software development CS 003 WP dama word processing and S 005 CS 003 වලින් පස්සේ 2 web designing WD CS 006 not C is there CS 001 networking CS 003 tab එකක් ගහුවා spreadsheet ඔන්න data ටික ඔක්කොම දාලා ඉවරයි table තුනටම මේ විදිහින් data දැම්මා 1 2 3 table තුනටම දැම්මා මම දැන් table අතර relationship එක හදන්න ඕනේ ළමයි කොහොමද relationship එක හදන්නේ create එකට ගියා database tools වලට ගියා relationship වලට ගිහලා table තුනම add කරා close කරා හරි ඊට පස්සේ මෙතන කරන්න ඕන වැඩේ මේකේ CC code කියන එක මේකේ CC code එකට link කරා link කරලා create කළා relationship එක ඊට පස්සේ මේකේ C code එක මේකේ C code එකත් එක්ක link කරා මේ විදිහට
අන්න relationship okay. හරි. ඊට relationship එක right click කරලා save කරා. මෙතන close කරා. හරි. දැන් relationship කතන්දරේ හරි. දැන් තියෙන අපිට ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා 3A කියන එක. 3A කියන එකේ තියෙන්නේ අපිට create the select query to view the following fields of view එකයි ලියන්න කියලා කියන stid එකයි first name එකයි last name එකයි address එකයි age එකයි course name එකයි subject name එකයි ගන්න කියනවා save it salary query කියලා. එතකොට මේ ටික තමයි ගන්න ඕනේ. ඒතර ගන්න ඕනේ ඒවා ටික අපි බැලුවා දැන් ඔන්න. මොකද කරන්නේ create එකට ගියා. query design වලට ගිහලා table තුනම add කරා close කරා. ගන්න ඕන fields ටික අපි double click කර කර add කරගන්නවා. පළවෙනි එකේ ගන්න කියන්නේ stid. එහෙනම් අපි මොකද කරන්නේ? stid ගත්තා. ඊළඟට first name ගත්තා. ඊට පස්සේ address ගත්තා. ඊළඟට age ගත්තා. course name ගත්තා. course name okay. ඊට පස්සේ subject name ගත්තා. okay. ඊට save කරන්න කියනවා මොනවා කියලාද? right click කරලා save වලට ගියා. cell query කියලා cell query මේක okay. run කරපුවා මෙන්න මේ වගේ data set එක පාට preview වෙනවා. හරි නේද? ඊට පස්සේ ඊළඟට තියෙනවා ඊළඟ එකට යන්න අපිට create එකට ගියා. ඊළඟ එක කියන්නේ මොකද්ද? select query to view the following fields. ප්‍රශ්න කියවන්න. create select query to view the following fields: student, subject name, first name, subject name, where the student dip course, save with dip student, dip DIPIT කියන course එක තමයි select කරන්න කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? මේකත් ඔය විදිහටම හදන්න යන්න තියෙන්නේ. මෙයා ගාවට ගියා. query design ගියා. මේ ටික add කරා, close කරා. ඊට පස්සේ මොනවද අපි ගන්න ඕන fields ටික බැලුවොත් fields ටික තමයි ගන්න ඕන එකක් ඇවිල්ලා stid. හරි. first name. හරි. subject name. හරි. ඊට පස්සේ course එක DIP එක. හැබැයි course කියන එකට යන්න ඕනේ. course name. ඒක යටින් type කරන්න ඕනේ like කියලා දාලා. course name එක DIPIT. DIPIT. අච්චර. ඊළඟ query right click කරා save කරන්න කියනවා. මේක DIPIT කියලා. අච්චරයි දාලා save කරලා query run කරනවා. එතකොට DIPIT කියන ටික විතරක් එතන view එක. පැහැදිලිද? ඊළඟට තියෙනවා create update query. update query එක ලියන්න කියනවා. course fees CAA course fee එක 12000 ඉඳලා 10000 ඉඳලා 12000 දක්වා. එතකොට යාට කියන්නේ තේරුම් ගන්න එක පොඩ්ඩක්. මෙන්න මේ course fee කියන එක ඇවිල්ලා තියෙන course කියන table එකේ මෙන්න මේකේ CAA කියලා තියෙන course එක 10000 ඉඳලා 12000 කරන්න කියලා කියන්නේ. update query එක ලියන්න තියෙනවා. එතකොට අපි කරන්නේ මෙතනින් create වලට ගියා, query design වලට ගියා. course කියන table එක add කරා. add කරලා course fee එක විතරක් මෙතනට ගත්තා. අරන් මෙතන update කියන උඩ click කරා. click කරලා like criteria කියන එකේ ලියනවා අපි like මෙතන update query එකේ අපි එනවා like තියෙනවා 10000 කියලා. 10000 එක update to 12000 කියලා ලියනවා.
හරි 10000 එක 12000 ඊට පස්සේ මෙතනින් මෙයා right click කරා මොකද කරන්නේ මේක save කරා නමක් දාලා ඔයාලට දාන්න තියෙන නම මේකට දාන්න ඕන cost free කියලා please කියලා දැම්මා okay කරා query මෙතනින් run කරා one rows update වෙනවා yes ඒතර අපි ගිහින් බලනවා cost එකේ අන්න 12000 දක්වා වැඩි වෙලා තියෙනවා එක row එකක් update වෙලා හරිනේ ඒකට ඒක තමයි මේ වෙලා තියෙන්නේ ඔන්න ඒක ලියලා මේකේ query එක තමයි මේ පෙන්නන්නේ ඒතර query එක ලියපු හැටි මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති මෙන්න මේ විදිහට තමයි ලියන්න ඕනේ මම ඩිසයින් එකකට අරන් පෙන්නු එක බලන්න ඔන්න right click කරපුවම මම එනවා ඒතකොට එකක් අප්ඩේට් වෙනවා ඒකයි නැවත 10000 කරන්නම් මම ඔන්න 10000 කරා එන ලොකු වෙන ගානක් නෙමෙයි sorry 10000ම ගේන්න ඕනේ 10000 කරා නැවත මම මේක ඕපන් කරලා run කරොත් ආයේ ඒක 12000 බවට පත් වෙනවා අප්ඩේට් වුණා මොන්න බලන්න මේක ඔන්න 12000 වෙලා පැහැදිලි ප්‍රශ්නේ ඊළඟට design form to enter data for tables මේ table ඔක්කොටම data දාන්න form එකක් හදන්න පුළුවන් අපිට එකකින් දාන්න පුළුවන් ගොඩකින් දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ එතකොට create එකට ගියා form wizard එකකින් හදන්න පුළුවන් design එකකින් හදුවොත් ඒකට ගියා ඊළඟ මෙතනින් student table එකේ තියෙන field name ඔක්කොම ටික අපිට add කරගන්න පුළුවන් මේ විදිහට හරිද ඊට TB course කියන එකට ගියාම C code එක ආයෙ ඕනේ course name එකයි course fee එකයි duration එකයි ඇති ඊළඟට subject එකේ C code එකයි CC code එකයි දෙකම ඕනේ subject name එක දැම්මම ඇති මේ ටික හරි ඊට පස්සේ මෙතනින් මේක ඕනනම් මාතෘකාවක් දාන්න පුළුවන් right click කරලා form header and footer එකෙන් ඔයාලට ඕනනම් මේකට දැම්ම හැකියාම label එකට ගිහිල්ලා ඕන්න form for data කියලා දැම්ම දාලා මේකේ font size එක ඕන්න ඔයාලට පුළුවන් format එකට ගිහිල්ලා font size එක පොඩ්ඩක් විශාල කරන්න මොකද්ද ප්‍රශ්න සිද්ධියක් ආවා රුපියල් කරන්නේ කොහොමද කියලා දෙන්න මේක බය වෙන්න එපා මම ඔයිට ගන්නොත් ඔක කියලා දීලා තියෙනවා ඒක මෙතෙන්ට අදාළ එකක් නෙමෙයි අමුත් කියලා දෙන්න හරි මම දැම්මා හරි එතකොට මේක හරි මේකට බටන් ඕන නම් ඔයාලට බටන් දාගත්ත හැකි ඉතින් ඉතින් කියන බටන් දාන හැටි අද බටන් දාගන්න පුළුවන් වෙන්න ඕන ඔයගොල්ලන්ට මම මෙතෙන්ට එක බටන් එකක් විතරක් දාන add new record බටන් එක add new record next කරා finish කරා හරි ඕකේ ඊට පස්සේ මම මෙතනින් මොකද කරන්නේ මේ form එක right click කරා save කරා ඒකට form එකට ඔයාලට කැමති නමක් දාන්න පුළුවන් ඔන්න form එකේ නම මේ දෙන්න අපි form එක data එකක් අපි add කරලා බලන්න පුළුවන් අපිට ඕන ප්‍රශ්නයක් තියෙනවා මේකේ අර මම එක table එකක් ගත්තා ඒ table එකේව අයින් කරන්න ඕනේ ඒකේ වරම් බෑ ඒකේ record 3යිනේ තියෙන්නේ මෙන්න මේක තිබ්බොත් කදන්දරයක් වෙනවා මේක හරි එතකොට මේක save කරලා මේක form design and add record හැබැයි you can't go to the specific records මේක add කරන්න බෑ ඔයා වෙන record එකක් ඔයාලට දාන්න පුළුවන් මේක මකලා can't go to specific record මේක මෙහෙම කරන්න වෙනවා අපිට තව බටන් එකක් ගන්න වෙනවා මම ගිහිල්ලා අන්තිමේට blank එක ආවට පස්සේ එකක් add කරන්න පුළුවන් ගන්න පුළුවන් ගිහිල්ලා add කරන්න දෙන්නේ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා අපි බලමු මොකක්ද ප්‍රශ්නේ කියලා අර මම දෙකම mix up කරලා ගත්ත එක හේතුවක් විය හැකියි එහෙම වුණොත් ඔයාලට කරන්න වෙන්නේ form එකෙන් form එක මේ වෙන table එකෙන් table එකට වෙන වෙනම forms හදන්න. එහෙම වුණත් කරන්න තියෙන්නේ ඔයාලට මෙතන create එකට ගිහිල්ලා form wizard එකෙන් වෙන වෙනම එකින් එකට හදන්න. මෙතන ඉස්සෙල්ලා හදන පළවෙනි table එකට
next කරා finish කරා. අන්න පළවෙනි එක. දෙවෙනි එකට හදන්න ඕන ඔය dot තියෙන එක නවත්තන්න ආසාවට මම අඳින්න දෙන්නම් පස්සේ. ඊට පස්සේ ඊළඟට create එකේ දෙවෙනි table එකට ගියා. form chart එකට ගියා next කරා finish කරා. ඒක දෙවෙනි එක. තුන්වෙනි එකට වාට ඕනනම් පුළුවන්. create එකට ගියා form chart ගියා. forms තුනක් හැදුවා. එතකොට table තුනට forms තුනක් වෙනම create කරා. හරිද? ඒක මොකද්ද කියලා specify කරලා නැහැ මෙතන. ඊළඟට කියනවා create the report එකක් හදන්න කියලා. To view the fields view කරන්න first name, course name, subject name, duration. Where the according to the first name apply the record for student information save at STS record. හරිද? එතකොට ඔය තියෙන data තියෙන එකකින් තමයි අපිට හදන්න වෙන්නේ. ඊට කලින් අපි එහෙම තියෙන එකක් හොයාගෙන ඉන්න වෙනවා. අපි query එකක් හදාගෙන ඉන්න වෙනවා ඔය තොරතුරු දාලා. එතකොට මම කරන්නේ create එකට ගිහිල්ලා query design වලින් ඔය තොරතුරු තියෙන record query එකක් හදාගෙන ඉන්න ඕන. නැතුව ඕක හදන්න බෑ. මොනවද ගන්න කියන්නේ? first name එක. ඒක ගත්තා. subject name එක. ඒක ගත්තා. ඊට පස්සේ course name එක ගන්න ඕන. course name එක ඊළඟට ගන්න. ඊට පස්සේ subject name ඊළඟට duration. ඔය ටික විතරයි ගන්න කියන්නේ. අරන් query එකක් හදන්න කියනවා. query එකනේ report එකක් හදන්න කියන්නේ. ඉතලා query එක හදලා ඉන්න ඕන. මම මේකට මොකක් කරේ නමක් දාගන්නවා. query මොකක් කරේ නමක් query 4 කියලා දැම්මා. ඊට පස්සේ query 4 වලට තමයි report එක හදන්න ඕන. query 4 තමයි මේ තියෙන්නේ. මේකට ඔයාලා report එකක් හදන්න ඕනේ. ඒතර create එකට ගියා. නැත්නම් report wizard ගියා. මේක select කරලා add කරා. එයාට ඒතර මේකේ කිව්වොත් subject wise දාන්න කියලා. මෙතන subject name එකෙන් ඕන next එකේ group කරන්න පුළුවන් subject name එකෙන් group කරා. next කරා ඕන report එක modify එකට ගිහිල්ලා වාට පුළුවන් duration එක ඕන නම් duration එකේ අගයන් ටික total එක count කරන්න මේ විදිහට දාලා duration එක වාට පුළුවන් ඕන නම් මෙතන design එකට ගිහිල්ලා sum එක හදලා දාන්න sum එක ඔය විදිහට දාලා මේක right click කරලා save කරන්න තියෙනවා. ඔයාගේ report එක තමයි ඔය විදිහට මේ generate වෙලා තියෙන්නේ. හරි නේද? එහෙනම් ඔය ටික තමයි කරන්න තියෙන්නේ. ඒකම අදට ක්ලාස් එක නවත්වනවා ළමයි. එහෙනම් හැමෝටම සුබ දවසක්. මේකේ මම YouTube එකට දාන්නම් පුළුවන් වීඩියෝ එක පොඩ්ඩක් ඔයගොල්ලෝ check කරලා බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. අඟහරුවාදට join මේ බදාතර join වෙන්න practical පන්තියට. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. අයිබෝවන්. සර් අයිබෝවන් සර්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්.